හලෙලුයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම විශ්වාස කරන ඔක්කොමලාට මාව ඇහෙනවා කියලා. දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ස්තුති කරන උන්වහන්සේ ලබා දුන්න මේ අවස්ථාව ගැන. ඒ වගේම පාස්ටර්ට, සිස්ටර්ට මේ සභාවේ සියලුම වැඩිමහල්ලන්, නායකයන් සහ සියලු දෙනා නිසා මම දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ස්තුති කරනවා. අපි හැම කෙනෙක්ම ඇස් වසාගෙන තප්පර කීපයක් උන්වහන්සේලා නැවත බාර කරනමු. ජේසුනි යෝහන් 15:5 වහන්සේ කිව්වා මන් නැතුව නුඹලට කිසිවක් කරන්න බෑ කියලා. ඔව් ස්වාමීනි අපි ඒක පිළිගන්නවා 100%ක්. මේ කිසිවක් අපේ ශක්තියෙන්, අපේ ධෛර්යයෙන්, අපේ බල පුළුවන්කාරකම් වලින්වත්, අපේ නුවණින්, අපේ උගත්කම් වලින් නෙවෙයි. ආත්මඥානනි ඔබ වහන්සේ ක්‍රියා කරන 100%ක් ඔබ වහන්සේට මුළු ගෞරවය, මහිමය, ප්‍රශංසාව, ස්තුතිය සියල්ල දෙනවා. මේ තප්පරේ සිට ඉතිරි කාලයේ ශුද්ධාත්මනේ ඔබ වහන්සේ පමණයි අපිට ඉන්න එකම ගුරුවරයා. ඔබ වහන්සේ අපිට ඉගැන්වුව මැනව. අපිට කියා දුන්න මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැයි ලස්සන දවසක් දෙවියන් වහන්සේ තුල ඔක්කොමලා ප්‍රීතියෙන් සතුටෙන් කියලා මම විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේ තුල, දෙවියන් වහන්සේ තුල අපිට නිතරම ප්‍රීතිය නේද? අපි ලෝකේ ඉන්නකොටම අපි කිව්වා නැව ගිරුණත් බෑන් චෝන් කියලානේ. එහෙනම් ස්වාමින් වහන්සේ තුල මොනවා කියන්න ඕනේද අපි? අපි ඊට වඩා දේවල් අපි සතුටින් ප්‍රීතියෙන් ඉන්න ඕනේ. ඉතින් හොඳයි අපි ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් චරිතය කියන මාතෘකාව යටතේ මුතු 10ක් අපි එකින් එක වෙන වෙනම ගැඹුරෙන් අපි ඉගෙන ගනිමින් තමයි අපි යන්නේ. ඉතින් අද අපි ඉන්නේ 9 වෙනි පන්තියේ අපි ගිය සුමානේ අපි කළේ අපි යන් ස්ලයිඩ් එකට. එතකොට අපිට ගිය සුමානේ අපි කරේ courageous. ඒ කියන්නේ ධෛර්යය නේද? ඉතින් ධෛර්යය ගැන අපි බැලුවා කරුණු කීපයක්. මොකද්ද ධෛර්යය කියන්නේ? ධෛර්යය අවශ්‍ය වන්නේ මොනවාද? මේ ලෝකේ තියෙන ධෛර්යය කියන්නේ සර්කියුලර් වර්ල්ඩ් එකේ වෙන ධෛර්යය සහ ස්වාමින් වහන්සේ තුල තිබෙන ධෛර්යය කියලා වෙන් කරගෙන අපි එකින් එක කොටස් වශයෙන් අපි බැලුවා. ඉතින් අද ඒකේ පොඩි කොටසක් ඉතුරු වෙලා තිබෙනවා. ඒක අවසන් කළා අපි ඊළඟ මාතෘකාවට යන්න තමයි, උපමාතෘකාවට යන්න තමයි අපි සූදානම් වෙන්නේ අද. ඉතින් අද 9 වෙනි පන්තියේ නැත්නම් 9 වෙනි කොටස 9th class 18th November. අපි ගිය සමානයේ අන්තිමට අපි නැවතුනේ it take courage to admit. ඒ කියන්නේ අවශ්‍යතාවයන් පිළිගැනීමට ධෛර්යය අවශ්‍ය වෙයි. නේද? අපි ඒ ගැන බැලුවා. අපි ඔබේ අවශ්‍යතාවයන් තියෙනවා නම් විශේෂ දෙයක් ඔබට මොකක් හරි දෙයක් තියෙනවා නම්, යාඥාවක් අවශ්‍ය නම්, අනුශාසනා, අවවාද, උපදේශ අවශ්‍ය නම් පාසලට කතා කරන්න කියලා අපි ගිය සමානේ අපි ඉගෙන ගත්තා. ඉතින් තමයි අන්තිමටම අපි නැවතුනේ. ඒක කියන්නත් අපිට courage එක අවශ්‍යයි. ඒක සංගවත් තබාගෙන නෑ කියලා ඉන්න නැතුව ඒකට ධෛර්යය අවශ්‍යයි. කියන්න ගිහලා දේවල් මේමයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා පාස්ටර් මේ වෙනුවෙන් යාඥා කරන්න පාස්ටර්ගේ යාඥාව අවශ්‍යයි කියලා අපිට ඒ දේ බෙදාගෙන කරන්න පුළුවන් කියලා. ඉතින් නවත්තලා දැන් ඊළඟට අපි යන්නේ ස්ථීර විශේෂ විශ්වාසය තබාගෙන ඔබේ ස්ථාවරයේ සිටීමට ධෛර්යය අවශ්‍යයි. ඒ කියන්නේ it take courage to hold convictions and stand your ground. ස්ථීර විශ්වාසය තබාගෙන ඔබේ ස්ථාවරයේ සිටීමට ධෛර්යය අවශ්‍යයි. ඒ කියන්නේ මොන දේ ආවත්, මොන වැරදි දේවල් ආවත්, දැන් අපි උදාහරණයකට බයිබලයේ ගත්තොත් එහෙම නික්මයාම පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයෙන් 22 වෙනි පදයේ ඔබ කියවලා බලන්න. Exodus chapter 1 verse 1 to 22. එතන අර වින්නබුවන් දෙන්නෙක් ගැන කියනවා. ඒගොල්ලෝ හිටපු ඊශ්‍රායල් අතර තිබිච්ච මිඩ්වයිෆ්. මෙහි මිඩ්වයිෆ් කියලා කතා කරන මෙහි තාම ගෙවල් වලට මේ මිඩ්වයිෆ් වෙන ලංකාවේ. ඒගොල්ලන්ට පාරාව අඬ ගහලා කිව්වා හීබ්‍රු නැත්තම් ඒ ඊශ්‍රායල් කවුරු හරි පිරිමි දරුවෙක් ලැබුණොත් එයාව ඒ වෙලෙම මරන්න කියලා තමයි එයාට අණ දීලා තිබේ ඒගොල්ලන්ට. හරි දැන් මේ රජතුමාගේ අණ. එතකොට දැන් මේගොල්ලෝ මොකද කරේ? මේ දෙවියන් වහන්සේගේ දරුවෝ නිසා මේ වින්නබුවන් දෙන්න ඒ දේ කරේ නෑ. මේගොල්ලෝ මොකද කරේ? ඒ මැරුවේ නෑ. හරි? එහෙම නොකර ඉන්න courage එකක් ඕනේ. මොකද රජතුමාගේ නියෝගයක් මේක මිස් වුණොත් ඒ දෙන්නගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒක ආරංචි වුණොත් මරයි. එතකොට රජතුමා අඬ ගහලා ඇහුවා මොකද මේ ඇයි ඔබට ඒ කතාව එතන බයිබල් පදේ කිව්වද තීරේ ඇයි මැරුවේ නැත්තේ කියලා කිව්වා ඊශ්‍රායල් කාන්තාව හරි ශක්තිමත් අපි යන්න කලින්ම
ඒගොල්ලන්ට දරුවෝ ලැබෙන නිසා මුකුත් කරගන්න බෑ කියලා බය නැතුව ඒගොල්ලෝ කිව්වා. ඉතින් ඒක එක්තරා ධෛර්යයක්. ඒගොල්ලන්ගේ ග්‍රවුන්ඩ් එක කියන්නේ ඒ ස්ථිරව විශ්වාසව දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. ඒ නිසා මම ඒ දෙවියන් වහන්සේට විරුද්ධව කරන්න කියලා කියන දේ මම කරන්නේ නැහැ. මට අවශ්‍ය නැහැ ඒක කරන්න. ඉතින් ඒක සමහර වෙලාවට ජීවිතේ පවා දෙන්න පුළුවන් තත්වයක්. නමුත් ඒගොල්ලෝ ඒක බය නැතුව ස්ථිරව ඒකම ඉතියා ඒගොල්ලෝ කරේ නැහැ ඒකට බය වෙනවා. නේද? අපි ගොඩාක් වෙලාවට ගොඩාක් අය නැහැ. එයා කිව්වේ රජතුමා කිව්වේ මොම කරන්න කියලානේ. ඉතින් අපි එතනින් එහාට අපි කිසි දෙයක් කරන්න අපි දන්නේ නේද? ගොඩාක් හරි ලේසි අපි ඒ වගේ කියන්න. එහෙම නෙවෙයි. මේ වැරදි දේ කරන්න කිව්වා කියලා වල යා කිව්වා කියලා අපි වැරදි දේ කරලා දෙවන් වහන්සේට විරුද්ධ දේ කරන්න බෑ. අපිට දෙවන් වහන්සේ ඒකට අපේ නෑ ස්වාමින් වහන්සේ කිව්වේ මෙහෙම නෙවෙයි. බයිබලේ කියලා තියෙන මේ විදිහට නෙවෙයි කියලා ස්ථිරව අපිට හිත ගන්න පුළුවන් වෙන්න අපිට කරජ් එක අවශ්‍යයි සහ ඒ මත අපි හිතගත යුතුයි. දුවන්නේ කුමන වේලාවකද යන්න ධෛර්යය සහ ප්‍රඥාවද අවශ්‍ය වෙයි. උත්පත්ති 39 වෙනි පරිච්ඡේදය. ඒකත් මම බයිබල් පද ගෙනාවේ නැහැ. මොකද ඒක ලියා ගන්න ගෙදර වැඩ හැටියට කියවන්න බයිබල් පදය. මම කලින් කිව්වේ අර වින්නබුවන් දෙන්න ගැන නික්මයාම පළවෙනි පරිච්ඡේදයේ කියන 22 වෙනකම් මේක උත්පත්ති. Genesis chapter 39. Right? It also take courage coupled with wisdom to know when to run. මොකද මෙතන සිද්ධ වෙන සිදුවීම අපි පෞගිය සතිවල අපි ඉගෙන ගත්ත ජෝසප් ගැන. නේද? යාකෝබ්ගේ 11 වෙනි පුතා ජෝසප්. එයාව අයියලා විකුණනවා ඊජිප්තුවේ වහල්කමට. ඊට පස්සේ එතනට ගියාම එතන එන පොටිෆර් කියන කෙනා සල්ලි දීලා අරගෙන එයාගේ නිවසේ තියාගත්තා. ඊට පස්සේ එයාගේ නිවසේ ඉන්නදී දෙවන් වහන්සේගේ දරුවෙක් නිසා අපි බැලුවා එක මේ වෝච් එකේදී එයා ආශිර්වාද ලැබුවා ඒ ඊශ්‍රායල්වරයා. එතකොට එයාගේ භාර්යාව එයාව වැරදි දෙයකට පොළඹව ගන්න උත්සාහ කරද්දී මොකද තරුණ කඩවසම් ළමෙක් නිසා මේ එයා මොකද කරේ එතනදී පැනලා දිව්වා. ඉතින් අපිටත් එවැනි අවස්ථාවන් එන්න පුළුවන්. එතකොට මම ඒ කරේජ් එක කියන්නේ ධෛර්යය අරගෙන සහ ප්‍රඥාවත් පාවිච්චි කරන්න ඕනේ. ඒකම හැම එකකටම දුවන්න නෙවෙයි. හරියටම කියන්න ඕනේ මෙතන මම මෙතන හිටියොත් තවත් විනාඩියක් හරි මෙතන හිටියොත් ලොකු විනාශයක් ඇති වෙයි. ඒ නිසා හොඳම දේ තමයි මෙතනින් මම යන්නේ කියලා. හරි ටක් ගාලා ඉක්මනටම ක්‍රියාත්මක විය යුතුයි. ඒ ප්‍රඥාව සමග. ඉතින් ජෝසප් කරේ ඒක තමයි. අපි ගොඩක් වෙලාවට නැහැ මට පුළුවන් මම ශක්තිමත් මම හරි ධෛර්යමත් ඔයා දන්න දෙවනාස්වල මම ෆුල් ෆිට් එක යන්නේ නෑ මාව වටන්න බෑ අනේ ඒ ඔක්කොම නිකන් මේවා කතා හරි අපි බැලුවොත් එහෙම මේ ලෝකයේ අපිට වඩා ලොකු මේ සේවය කරපු ලොකු ලෙපලත් බලවත් දේවදාසයෝ පවා වැටිලා තියෙනවා ඒගොල්ලෝ හරි ඉතින් එහෙම එකේ අපි ඒ නිසා එතනදී අපි ගත්ත යුතු ප්‍රඥාව සහ ධෛර්යය ගත්තා දිව්වටක් කාලේ එතනින් මාරුණා. ඇයි එහෙම කරන්නේ? බයකටවත් ඔබ නිකන් අර පාච්චල් ඔබ හිතනවා මම මෙතනින් ගියොත් මම පාච්චල් වුණා වේ සවුත් වුණා නෑ. ඊට වඩා වැදගත් ඔබගේ ජීවිතය ඔබගේ ගැලවීම ස්වාමීන් වහන්සේ සමග තින්න ලැබිච්ච ගැලවීම. හරි පාපයට වැටිලා විනාශ වෙලා යනවට වැඩිය ස්වාමීන් වහන්සේ සමග සදාකාල ජීවනයට උන්වහන්සේ සමග යන එක තමයි අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව නේද? ඉතින් මේ අපි ජීවත් වෙන්නේ తాවකාලිකව. මේ අපි ඉන්නේ බෝඩිමක. උන්වහන්සේ සදාකාලික නිවසකට යන්න උන්වහන්සේ සමග යන්න. ඉතින් ඒකට පරිසං විය යුතුයි මම. ඒක නිසා තමයි. පාවුල්තුමා තිමතියස්ට කියනවා පැවසුවේ යෞවනය තෘෂ්ණාවලින් පලා යන්න යනුවනිය. 2 තිමෝති 2:22. 2 Timothy chapter 2 verse 22. සදාචාරාත්මක ධෛර්ය පුද්ගලයෙකුට නිවැරදි දේවලින් ඉවත් නොවි වෛරය අප්‍රසාදය සහ පිළිකුලට මුහුණ දීමට හැකි වේ. දැන් sorry ඒක බයිබල් පදේ නෙවෙයි බයිබල් පදේ ඇවිල්ලා 2 තිමෝති 2:22 මම බයිබල් පදේ දැම්මේ නැහැ ඒකත් ලියා ගන්න පාවුල්තුමා කියනවා තිමෝතියස්ට කියන තෘෂ්ණාව වලින් පලා යන්න කියලා කියනවා නේද අපි ඒක ආස කරන දේ එතන ලස්සනයි නැත්තම් මොකක් හරි තෘෂ්ණාව අපිට එන දෙයක් තියා හිටගෙන බලන් ඉන්න නැතුව ඒ වයින් ඒ කියන්නේ ඈත් වෙන්න හැම දෙයකින්ම එතන ඉඳලා බලන විතරක් නෙවෙයි ජීවිතේ ඕනම අංගයක ඕනම විදියක එන්න පුළුවන් වැරදි දෙයක් ලස්සනට කව වෙලා එන්න පුළුවන්. නමුත් ඒකෙන් අපි
පලා යුතුයි ඉවත් විය යුතුයි නැත්නම් ඈත් විය යුතුයි කියන එක තමයි තිමෝතියස්ට පවුල්තුමා කිව්වේ 2 තිමෝතිගේ. ඊළඟට තමයි සදාචාරාත්මක ධෛර්යය පුද්ගලයෙකුට නිවැරදි දේවලින් ඉවත් නොවි වෛරය අප්‍රසාදය සහ පිළිකුලට මුහුණ දීමට හැකි වේ. Moral courage enables a person to encounter hatred, disapproval and contempt without departing from what is right. සදාචාරාත්මක ධෛර්යය කියන්නේ පුද්ගලයෙකුට නිවැරදි දේ, ඒ කියන්නේ හරි දේ ඈත් වෙලා, ඒ කියන්නේ ඈත් නොවි අර වෛරය, අප්‍රසාදය සහ පිළිකුලට මුහුණ දෙනවා. මම කමක් නැහැ. මට විරුද්ධව නැගිටීම ඒගොල්ලෝ. මට විරුද්ධව චෝදනා කරයි. මට විරුද්ධව කතා කරයි. ඒගොල්ලෝ එකතු වෙලා ප්ලෑන් හදයි. දේවල් කරයි කමක් නැහැ. මම ඒකට විරුද්ධව හිට ගන්නවා. හරි දෙයට මම හිට ගන්නවා. මට ඕනේ ස්වාමීන් වහන්සේගේ ධෛර්යය තුලින් මම හරි දෙයට හිට ගන්නවා කියන දේ ඔබ නිතරම මතක් කළ යුතුයි. දැන් මේ දේවල් ඔක්කොම එක රාත්‍රියේ සිද්ධ වෙන්නේ නැහැ. කාලාන්තරයක් යයි ස්වාමීන් වහන්සේ සමග ස්වාමීන් වහන්සේ තුල ඔබ මේ යන ගමනේදී දවසින් දවස ටිකින් ටික ඔබව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට ටිකින් ටික වෙනස් වීමෙන් යන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වාස කරනවා මේ වෙනකොට මේ අපි 9 වෙනි පන්තියේ ඉන්නේ ජීවිතවලට දැනටමත් ඔයගලන්ට යම්කිසි බලපෑම් දෙවියන් වහන්සේ මේ පාඩම තුළින් යම්කිසි වෙනස් වීම ගන්න තීරණ අරගෙන දේවල් කරලා තිබෙනවා නම් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඒ ගැන. ඉතින් නිතරම දෙවියන් වහන්සේ තුළ හරි දේ කරන්නත් එවැනි පිළිකුල් සහ අප්‍රසාද දේවල් මට ආවත් කමක් නැහැ. මම හරි දේ වෙනුවෙන් කතා කරනවා නැත්නම් හිත ගන්නවා කියන දේ. ප්ලීස් ඒක ඔහේ කරන්න එපා. හරි ප්‍රඥාව අරගෙන දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අරගෙන හරි දෙයට හරි විදිහට කතා කරන්න, හරි විදිහට ක්‍රියාත්මක වෙන්න. පාපයට එරෙහිව සටන් කිරීමට ධෛර්යය අවශ්‍යයි. අනිවාර්යයෙන්ම නේද? පාපයට විරුද්ධව නැගිටින්න නේ අපි ආඥාව දෙක කියනවා ස්වාමිනේ පාපයටද අන්ධකාරයටද විරුද්ධව නැගිටින්න විරුද්ධ වෙන්න මට ශක්තිය දෙන්න කියලා නේද? මොකද හැම පැත්තෙම ටෙම්ප්ටේෂන් එක පරීක්ෂාවට වැටෙන්න හරිම ලේසි කෙනාට. නමුත් ඒකෙන් ඈත් වෙලා ජීවත් වෙන එක තමයි අමාරු. තේනම් ඒකට ධෛර්යය අවශ්‍යයි ඒ පාපයට විරුද්ධව සටන් කරන්න. ඔබ ඔබේ පාපය සමග ගිවිසුමක් ඇති කර ගන්නවට දෙවියන් වහන්සේ කැමැති නැත. ඔබ එය ජය ගන්නා තුරු සටන් කරන්න. එවිට ඔබට සාමයෙන් ජීවිතයක් විය හැකිය. සමාදානයේ ජීවිතයක් විය හැකිය. God doesn't want you to make a truce with your sin. Fight until you have victory over it. Then you can live in peace. කමන්නේ මේ වැරද්ද මම මොනා කරන්නද ඉතින් මේ ඕක තමයි මගේ තියෙන අඩුපාඩු මගේ වැරද්ද කිය ඒ වැරද්දත් එක්කම මම ජීවත් නොවි ඒ වැරද්දට විරුද්ධව නැත්තම් නෑ මම මේකෙන් කොහොම හරි ජය ගන්නවා නැත්තම් මේකෙන් මම කොහොම හරි එළියට එනවා කියන තීරණය හැම වෙලේම ගත යුතුයි. මගේ තියෙන ලොකුම දුර්වලකම මේකත් එක්ක මට මේක නැති කරගන්න බෑ මට කරන්න බෑ. එහෙම බෑ ස්වාමීන් වහන්සේ තුල. එහෙම කියන්න බෑ අපිට. මම මොනා කරන්න දන්නේ ඔක තමයි මගේ දුර්වලකම ඕකත් එක්ක ඉතින් මම ඕම ජීවත් වෙනා නෑ. ඒ අපි එතකොට කිවිසුමක් අරගෙන ඒ පාපේ සමග අපි. මේක හැමදාම තියෙනවා කමක් නෑ ඕක පිටින් හිටියට කියලා. එහෙම නෙවෙයි. ඒකට විරුද්ධව නෑ ස්වාමීන් වහන්සේ තුල කරන්න බැරි දෙයක් නෑ. ඔබ වහන්සේ පුළුවන් මට ශක්තිය දෙන්න. මම එනවා මේකෙන් එළියට කියන ධෛර්යය ඔබ හිතින් උපදගත්තවම ඒ පාපයෙන් අපි එළියට එනවද? නේද? ජය ගන්නා තුරු සටන් කරන්න ඒක. දිනන්නකම්. එවිට අපිට සමාදානය කියන්නේ we can live in peace. හැම වෙලෙම අපේ හදවතේ සමාදානය තියෙනවා. මොන දේ ඇති වුණත් නැති වුණත් ලැබුණත් නොලැබුණත් මට නොලැබිච්ච දේ අනිත් එක්කෙනාට ලැබුණත් මමට අප්සෙට් නැහැ සමාදානය තියෙනවා. ස්වාමීන් වහන්සේ මට දෙයි ඊට වඩා දෙයි කියන හැම වෙලෙම සමාදානය තියෙනවා. සතුටින් ඉන්න පුළුවන්. ඊර්ෂ්‍යා හිතෙන්නේ නැහැ. දුක හිතෙන්නේ නැහැ. නේද? මොකද දෙවියන් වහන්සේ ඔබ ගැන අනිවාර්යයෙන්ම සලකන දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේ අපට කිව්වේ ඔබට බාධා කරන ඕනෑම දෙයක් එය කපා දමන්න. මාර්ක් 9:43 සිට 47. Mark, Gospel of Mark, chapter 9, verse 43 to 47. නුඹේ අත නුඹට බාධා කරේ නම් ඒක කපා දමන්න.
අත් දෙක ඇතුව නිරේට එනම් කියන්නේ නොනිවන ගින්නට පැමිණීමට වඩා අබ්බඝාතව ජීවනයට ඇතුල් වීම ඔබට හොඳය. හරි ඕකේ ඊට පස්සේ 43 විතරයි මම ගත්තේ 45 44 45 ඔක්කොම කියවන්න. එකම දේ කියන්නේ මේ වං බාධා කරනවා නම් ඒ ගුලලා දාන්න අත බාධා කරනවා නම් කපලා දාන්න කියලා කියන. දැන් මේ දේ කියන්නේ ජේසුස් වහන්සේ ආත්මිකව. නැත්තම් ඔක්කොමලා මිනිස්සු අන්ධ වෙයි. නේද? ඒක ප්‍රායෝගික කරොත් ඔක්කොමලා අපි දකින්න වෙන්නේ අන්ධයෝ ටික. නැත්තම් අබ්බඝාතයෝ ටික අත්කාකුල් නැතුව. එහෙම නෙවෙයි. ජේසුස් වහන්සේ මේ කියන්නේ මගේ ඇස් තමයි වැඩිපුරම පව් කරන්නේ. එහෙනම් ඒක උගුලලා දාන්න කියලා කියන්නේ ඒකෙන් ජය ගන්න යාඥා කරන්න. ස්වාමීනි මට ඕනේ මේකෙන් නිදහස් වෙන්න. මම දන්නවා මේක ඔබ වහන්සේට විරුද්ධව වැරදි කියලා. ඔබ වහන්සේට විරුද්ධව මේ ඔබ වහන්සේ ඉදිරියේදී මේක පාපයක් කියලා. නමුත් මේකේ ජය ගන්න මට ශක්තිය ඕනේ. ස්වාමීනි මමත් පුළුවන් උපරිම ඔබ වහන්සේ තුළ ශක්තිය උපද ගන්න ඔබ වහන්සේගෙන් මම ශක්තිය ඉල්ල ගන්නවා. මට උදව් කරන්න මේකෙන් එළියට එන්න කියලා. අපිට පාපයට කියන්නේ ඒකට යොමු වෙන්න මොකද්ද අපේ ජීවිතේ ඇති වෙන දේ යේසුස් වහන්සේ කියන එක අයින් කළා දාන්න. ඒ දෙකම තියලා නිරේට ගිහිල්ලා අපේ ජීවිතේ සදාකාල ගින්නේ හැමදාම විඳවනවට වඩා හොඳයි. ඔයා එක අතක් තියාගෙන ස්වර්ග රාජ්‍යයට ගිහිල්ලා ස්වාමින් වහන්සේ සමග සදාකල්ම සැනසීමේ සිටීම. ඒක තමයි යේසුස් වහන්සේ තා පැහැදිලිව කිව්වේ මාර්ක් 9:43 සිට 47 දක්වා. Pass the test. අපි විභාගයක් සමත් නොවොත් නම් අපට එය නැවත කිරීමට සිදුවන ඇත. If we fail to pass the test, we will have to take it again. නේද? කමන්නේ මෙදා පාර මට ඒ පාපෙන් ජය ගන්න බැරි වුණාට ආපහු සැරයක් මම කොහොම හරි උත්සාහ කරනවා. මම අතාරින්නේ නැහැ. ස්වාමීනි සමා වෙන්න. පසුතැවෙන්න. කුරුසේ ගාව වැටෙන්න. කුරුසේ ගාව කියන්නේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්න. වැටිලා කියන්න. ස්වාමීනි මට වැරදුනා. මට සමා වෙන්න. මේක මගේ අඩුපාඩුවක්. මේක මගේ වැරද්ද නිසා මේක උනේ. කාගේවත් නිසා නෙවෙයි ස්වාමීනි. මේක මගේ තුල තිබිච්ච පාපයක්. මට සමා වෙලා මට ශක්තිය දෙන්න. මම කොහොම හරි මේකෙන් ජය ගන්නවා කියලා. හැම වෙලෙම හැම වෙලෙම හිතනවා අර ලින්දට වැඩිච්ච මනුස්සයා ලින් කටෙන්ම ගොඩ එන්න ඕනේ වගේ. එතනම එළියට ස්වාමීනි මම මේකෙන් කොහොම හරි ඔබ වහන්සේ තුලින් මම ජය ගන්නවා මේක. වෙන ක්‍රමයකින් නෙවෙයි ඔබ වහන්සේ තුලින්මයි මම මේක ජය ගන්නවා මේකෙන් එළියට එනවා කියලා. ඒ ටෙස්ට් එක pass the test. කියන fail වුණොත් you have to take it again. ආය try කරන්න. අතාරින්න එපා. විභාගේ fail වුණා කියලා අතල්ලා දාන්න. pass the test. පරීක්ෂණය සමත් වෙන්න. අපි දැන් ඉන්න තැනින් නැත්තම් ඊළඟ පියවරට ඉදිරියට කවදාක්වත් යන්න වෙන්නේ නැහැ. අපි ධෛර්යව හා ඇදහිල්ලෙන් පරීක්ෂණය සමත් වීමට සමත් වුවොත්. We will never progress beyond the place where we are now if we fail to be courageous and pass the test in faith. දැන් ක්‍රිස්තියානි ජීවිතේ හැමදාම එකම මට්ටමේ එකම ලෙවල් එකේ නෙවෙයි. දැන් මෙතන අපි කියමු අපි ලයිව්ලි අපි සහභාගී වෙලා ඉන්නවා අපිත් එක්ක Zoom තාක්ෂණය තුලින්. ඒ වගේම Facebook සහ YouTube වල අංකම් දෙන අය ඉන්නවා. විවිධ මට්ටම් වල අය ඉන්නවා. මොකද දෙවියන් වහන්සේ තුළ කාලාන්තරයක් තිස්සේ ආපු අය ඉන්නවා, ළඟදී පිළිගත් අය ඉන්නවා, නොයෙකුත් විදියට. ඉතින් දෙවියන් වහන්සේ හැම වෙලෙම ඔබව එක මට්ටමකට ආවම ඊළඟ මට්ටමකට ගෙනියනවා දෙවියන් වහන්සේ. හැමදාම පළවෙනි පන්තියම තියන්නේ. ඔබ යන්න ඕනේ, පාස් වෙන්න ඕනේ. ඊළඟට 8 වෙනි පන්තිය 10 වෙනි ශ්‍රේණියට එන්න ඕනේ. ඊළඟට 12 වෙනි A level ඒ වගේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය තිබෙනවා. ආව ගෙනියනවා, මාව ගෙනියනවා. මෙතනදී දෙයක් වෙනවා. මොකක් හරි යම් කිසි පරීක්ෂණයක් දෙවියන් වහන්සේ තුලින් එන පරීක්ෂාවක් නෙවෙයි, පරීක්ෂණයක්. තාම පැහැදිලිව මම කියන්නේ පරීක්ෂාවක් නෙවෙයි, පරීක්ෂණයක්, ටෙස්ට් එකක්. දෙවියන් වහන්සේ බයිබලෙම කියන උසලන්න බැරි ටෙස්ට් එකක් අපිට කවදාකවත් උන්වහන්සේ දෙන්නේ නැහැ කියලා. ඒ දෙන ටෙස්ට් එකේදී මාර්ගයකුත් උන්වහන්සේ පෙන්වනවා අපිට එළියට එන්න. අපි ගොඩාක් කලබල නිසා අපිට ඒකට අවධානය යොමු කරන්න නැති නිසා අපි දන්නේ නැහැ. අපි සමාල්ට හිර වෙලා ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේම මාර්ගයකුත් පෙන්වනවා. ඉතින් අපි ඒ ඊළඟ පියවරට යන්න ඇදහිල්ලට මට්ටමකට යන්න අපිට ඇදහිල්ල සහ ධෛර්යය අවශ්‍යයි. අනිවාර්යයෙන්ම. දෙවියන් වහන්සේ කියන. එතකොට දැන් අපි ඒවා ගොඩක් ඒවා පහු කරලා ආවම අපි කියනවා ඕවද අපි පාස් කරලා ආවේ නේද මොන දේවල් තුලින් අපි දෙවියන් වහන්සේ ඔක්කොම ස්වාමීන් වහන්සේ අපිව එළියට ගෙනාවා කියලා කියන වෙලාවක් අපිට තියෙනවා. අපි ගාව සාක්ෂි තියෙනවා ගොඩක්.
ඒතර අපේ ජීවිතේම සාක්ෂි කියන්න එළිය වෙනකන් කියන්න පුළුවන් බ්‍රදර් සිස්ටර් කියලා අපි කියනවා ගොඩක් අයට නේද? මොකද මේ දේවල්. මොකද ඒ ඔක්කොම පාසල ඒ වගේ හැරලා බලනකොට ඔයාට අද ඒව නැතිං. හැබැයි ඒ වෙලාවේදී ඒක ලොකු දෙයක් වගේ පේනොනට ඒ ඔක්කොම පාස් කරලා ගොඩාක් උඩට ඇවිල්ලා දෙවන් වහන්සේ තුළ. එතකොට ඒවා නිකන් පොඩි දෙයක් වගේ විදිහට. ඒ වගේ ඒකට පාස් වෙන්න කරේජ් එකයි ඇදහිල්ල අවශ්‍යයි. ඔබගේ ඇදහිල්ල අනිවාර්යයෙන්ම අවශ්‍යයි. pass the test. ඒ යටතේ අපි ඉන්නේ තාම මීළඟ පියවර ගැනීමට ඇදහිල්ල අවශ්‍යයි. නමුත් යම් දෙයක් කිරීමට දෙවියන් වහන්සේ අපට පවසා ඇතනම් එය සම්පූර්ණ කිරීමට උන්වහන්සේ අපට කරුණාව සහ ධෛර්යය ලබා දෙනු ඇත. මම අපට කිව්වේ to take the next step demands faith. But if the Lord has told us to do something, He will give us the grace and courage to complete it. Amen. Grace එක නේද? උන්වහන්සේගේ grace එක. විලාපගී 3:22-23 කියන උන්වහන්සේගේ කරුණාව දවසින් දවස අලුත් වෙවි තිබේ. අලුත් වෙවි තියෙනවා නේද? ඊයේ තියෙන grace එක නෙවෙයි ඔයමයි ජීවත් වෙන අද අලුත් grace එකක් උන්වහන්සේ release කරනවා. ඒ වගේ දවසින් දවස. ඒ grace එක ඔබයිමයි අලුයම නැගිටලා උන්වහන්සේගෙන් ඉල්ලගෙන උන්වහන්සේ සමග දවස පටන් ගන්නවාද? ඒ කරුණාව ෆ්ලෝ වෙනවා පුදුම විදියට නේද? පෞල්තුමාට කිව්වා අර එයාගේ කටුවෙන් එළියට එන්න විදියක් නැහැ ශක්තිය දෙන්න කියලා කිව්වා මගේ කරුණාව නුඹට සෑයි කියලා කිව්වා උන්වහන්සේ. වෙන මොකුත් නෙවෙයි මගේ කරුණාව වාට ඇති. වෙන දෙයක් අවශ්‍ය නැහැ වාට කියලා කිව්වා නේද? ස්වාමීන් වහන්සේ. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිට ටාස්ක් එකක් දුන්නා නම් කරන්න කියලා උන්වහන්සේම අපිට ඒකේ ග්‍රේස් එකත් කරේජ් එකක් දෙනවා. කවදාකවත් බලන්නකො මේක මේ කරන්න බැරි දෙයක් නේ කිව්වේ අයියෝ නේද? අපි අපේ ලෝකේ කවුරු හරි බොස් කෙනෙක් හරි කාට හරි ඉහළින් ඉන්න කෙනෙක් අපිට දෙයක් කිව්වොත් අපි කොඳුරනවානේ. අපි කියනවානේ බලන්නකො මේවා කරන්න පුළුවන් වේද? කවදාකවත් මේවා වෙන වැඩද මේවා කියන දේවල්ද කියලා අපි කොඳුරනවා. නමුත් ස්වාමීන් වහන්සේ කවදාකවත් එහෙම දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔබටයි මටයි ඒ අවශ්‍ය කරුණාව උන්වහන්සේ අපිට ලබා දෙනවා. ධෛර්යය මෙනෙහි කරන්න ඒ තුල වර්ධනය වෙන්න. Meditate and grow in courage. හරි? කියන්නේ meditate කරන්න. හිතෝපදේශ 29:25. Proverbs chapter 29 verse 25. මනුෂ්‍යයාට බයවීම මලපතක්ය. හේතු ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කරන්නෝ සුරක්ෂිතව සිටී. ඒ කියන්නේ මනුෂ්‍යයාට බයවීම මලපතක් කියලා කියන මොනවාද? ට්‍රැප් එකක්. නේද? ඒ බය වෙන එක ට්‍රැප් එකක්. ඊට පස්සේ ඒකට ඒ උගුලක් කියලා කියන මලපතක් කියලා කියන්නේ ඒකේ තේරුම හරි තේරුම ට්‍රැප් එකක් කියලා කියන්නේ. උගුලක් මාරි උගුලක් අටවලා තියෙන එක ඒක බය වීම. ඒත් ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කරනවා. එහෙනම් මගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම තියෙන ස්වාමීන් වහන්සේ කෙරේ. මම යැපිලා ඉන්නේ මම ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ කෙරේ. වෙන කිසි දෙයක් ගැන නෙවෙයි ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ කෙරේ. මොකද මම ජීවත් වෙන්නේ ඇදහිල්ල කරන කොටගෙන. I don't live by luck, not luck by chance. අපි නෙවෙයි I live by faith. නේද? අපි කිව්වොත් ඔයා හරි lucky ඔයා unlucky ඒව අපිට වැඩක් නෑ. අපි lucky unlucky නෙවෙයි අපි ඇවිල්ලා අපි ජීවත් වෙන්නේ ඇදහිල්ල කරනකොට. ඒ කවුරු කෙරේද? ස්වාමීන් වහන්සේ කෙරේ සම්පූර්ණ විශ්වාසය තබලා ඉන්න නිසා අපි සුරක්ෂිතව සිටිනවා. අපි ආරක්ෂා වෙන්නේ උන්වහන්සේගෙන්, අපිට සුවය ලැබෙන්නේ උන්වහන්සේගෙන්, සැපීම ලැබෙන්නේ උන්වහන්සේගෙන්, අපේ දරුවන් වැඩෙන්නේ ඒගොල්ලන්ගේ ආශිර්වාදය, හැම දෙයක්ම මගේ රැකියාවේ ස්ථානයේ සාර්ථකයි, හැම දෙයක්ම මගේ රැකියාව, මගේ job is completely successful, හැම දෙයක්ම ව්‍යාපාරයක් ඔබ කරනවා ඒක සාර්ථකයි. ඇයි? මම ස්වාමීන් වහන්සේ කෙරේ බලාපොරොත්තු වෙලා සිටින නිසා උන්වහන්සේ කෙරේ විශ්වාස කරනවා. ඒ නිසා meditate and grow in courage. තව ඒ ගැන බයිබලේ හොයලා බලන්න courage ගැන තියෙන තව පද දේවල් තියෙනවා නම් ඔබට පුළුවන් තව ඒ ගැන වැඩි දුර ඉගෙන ගන්න. එහෙමනම් end of courage මම විශ්වාස කරනවා ධෛර්යය ගැන ඔබ ගොඩාක් ඉගෙන ගත්තා බයිබලයේම. හරිතන හරි දෙයට කතා කරන්න අපි ඉගෙන ගත්ත එක තැනක blindly ගිහිල්ලා දේවල් කරන්න එපා. දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා මට කිව්වා courage වෙන්න කියලා හැමතැනම කියලා. එහෙම නෙවෙයි. ඒ නිසා ඔබ කරන කියන දේවල් ඒ පරිසමෙන් ස්වාමීන් වහන්සේ තුල කරන්න. තේමනම් අපි courage අවසන් කළා. අපි ඊළඟ පාඩම පස්වෙනි එක අපි යනවා පස්වෙනි මුතු නැත්නම් virtue කියන එකට integrity. ඒක සිංහලෙන් කියන අවංකභාවය. හරි? අවංකභාවය integrity. අවංකභාවය හා ගෞරවයෙන් යුක්තව වැඩ කිරීම. Walking in honesty and honor. අවංකභාවය ගෞරවයෙන් යුක්තව වැඩ කිරීම. හරි? Walking in honesty and honor.
අවංකකම යනු පුද්ගලික නොනැසී පවතින බව, හොඳ බව, සම්පූර්ණත්වය, ගෞරවය. දැන් අවංකකම යනු පුද්ගලික. දැන් මේක ඇවිල්ලා integrity is a personal incorruptibility. මේක සම්පූර්ණයෙන් personal. ඒක ඔබගේ අතේ තියෙන personal දෙයක් මේක. හරි? ඔබට පුළුවන් විශ්වාසවන්ත වෙන්නත්, ඔබට පුළුවන් අවිශ්වාස වෙන්න පුළුවන්. ඒක fully personal දෙයක්. ඔබ තමයි decide කළ යුතුයි. ඔබ තමයි තීරණය කළ යුතුයි. මේ virtue එක ඇවිල්ලා ඒ විදිහටයි තියෙන්නේ. මේක 100% integrity is a personal දෙයක් මේක. හරි? is a incorruptibility, soundness, completeness, honor and honesty. ඒක ඔබගේ අතේ තිබෙන දේ. පරණ ගිවිසුමේ එහෙම නැත්නම් හීබ්‍රු මීනින්ග් එක ඇවිල්ලා හීබ්‍රු භාෂාවේ සම්පූර්ණත්වය, පරිපූර්ණත්වය, අවංකත්වය, ධර්මිෂ්ඨකම සම්පූර්ණත්වය, පරිපූර්ණත්වය, අවංකත්වය සහ ධර්මිෂ්ඨකම කියන දේ තමයි හීබ්‍රු වලින් ගත්තොත් එම පරිවර්තන කරොත් සරල බව, කියන්නේ ග්‍රීක් වලින් ගත්තොත් ඒත් එනවා අවංකභාවය, සම්පූර්ණත්වය, පරිපූර්ණත්වය ලෙසද පරිවර්තනය කර ඇත. ග්‍රීක් වලින් වචනේ මම වචනය ගෙනාවේ නැහැ, මම ඔබට එවන්නම් අවශ්‍ය නැති නිසා. නමුත් ඒකම තමයි, ඒකම වෙනස් දෙයක් නෙවෙයි ඇත්තටම කියන්නේ. ඒ නිසා ඒක තමයි එකම තේරුම එන්නේ. අවංකකම යනු යථාර්ථයේ ඉහළම මට්ටමේ සමග නිවැරදි සම්බන්ධතාවයකි. Honesty is a correct relationship with the highest level of reality. අවංකකම යනු යථාර්ථයේ ඉහළම මට්ටමේ සමග නිවැරදි සම්බන්ධතාවයකි. ඒ කියන්නේ අවංකකම දකින්නේ මගේ යථාර්ථය, කියන්නේ මගේ reality එක, කියන්නේ මගේ ඇත්ත ඇතුළාන්තය එලි දක්වනවා. ඒක ඒ පුද්ගලයා අපි දැනගත්තා. එයා පිටස්තරෙන් කළේ සම්පූර්ණයෙන්ම බොරුව. නමුත් අද යාගේ ඇතුළත යාගේ ඇත්ත තත්ත්වය ඇතුලේ අපි දැනගත්ත කියලා අපි ගොඩක් වෙලාට කියනවා නේද? අද අපි යාගේ ඇත්ත තත්ත්වය දැනගත්තා. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන එක. ඉහළම මට්ටමේ නිවැරදි සම්බන්ධතාවය කියන්නේ අවංකකම යන යථාර්ථය. අපේ රියැලිටි එක, අපේ ඇත්ත මනුෂ්‍ය කවුද කියලා අපි අද තමයි දැනගත්තේ කියලා අපි ගොඩක් වෙලාවට කියනවා නේද? කවුරු හරි අපිට දෙයක් කරලා මූණට දෙයක් කියලා පස්සේ යාගේ ඇත්ත තත්ත්වය. ඉතින් ඒක ඒ අවංකභාවය, ඒ ඇත්ත අපේ රියැලිටි එක සමග සම්බන්ධ වෙලා තියෙන ඒක නිතරම කොච්චර අපි try කරත් හංගන්න ඒ தත්ත්වය කවදාද දවසක දැනගන්න වෙනවා. දෙවියන් වහන්සේම අවසාන නැත්නම් මූලික පරම යථාර්ථය. God himself is the ultimate reality. දෙවියන් වහන්සේ තමයි කියන්නේ honest, අවංකභාවයේ උපරිමත්වය. අපි මිනුම් රොඩක් හරි දෙයක් හරි තියලා ස්කේල් එකක් අපි තියලා මැන්නොත් දෙවියන් වහන්සේ තමයි highestම ඉන්නේ. මොකද උන්වහන්සේම අවංකයි. උන්වහන්සේ කියපු දේ, පොරොන්දු වෙච්ච දේ, උන්වහන්සේගේ පොරොන්දු හැම දෙයක්ම ඒ විදිහටම උන්වහන්සේ ඉෂ්ට කරපු දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි ඒකේ උපරිමය අවංකත්වයේ. සත්‍ය පූජනීයයි. එතකොට සත්‍ය පූජනීයයි, සත්‍යයෙන් බැහැරවීම දෙවියන් වහන්සේගෙන් ඉවත් වීමකි. එතකොට truth is sacred. ඒ කියන්නේ මොනවාද? sacred කියලා කියන්නේ truth is පූජනීයයි, ඒ කියන්නේ ශුද්ධයි, අවංකයි. ඒකින් ඈත් වෙනවා කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේකින්ොත් ඈත් වෙනවා කියන එක තමයි. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේකින් අපි ඈත් වෙන්න මොනවද කරන්නේ? අපි තුල තියෙන අවංකභාවය නැති වෙලා යන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට බය නැහැ. ඕනම දෙයක් අපිට බොරු කියන්න, බොරු කරන්න, නේද? දේවල් කරන්න අපේ හිත ඇතුලෙන් අර සුද්ධාත්මයන් වහන්සේ අර දැවෙනවා වගේ තේරෙනවා, පිච්චෙනවා වගේ තේරෙන එක අප තුල නැති වෙන්න පටන් ගන්නවා. ඒ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. ඉතින් ඒ පූජනීය දේෙන් ඔබ මා ඈත් වෙද්දී අවංක තුලින් දෙවියන් වහන්සේගෙන්වත් ඈත් වෙනවා සමානයි. දෙවියන් වහන්සේ සහ ජීවිතයේ පිළිබඳ සත්‍යයයි අපි විශ්වාස කරන දෙයට සත්‍ය පිළිබඳ ප්‍රකාශය ඉතා වැදගත් වේ. The issue of true is crucial to what we believe to be true about God and life.
මන්දන එක තේරුණාද දෙවියන් වහන්සේ සහ ජීවිතය පිළිබඳ සත්‍යයි අපි විශ්වාස කරන දෙයට සත්‍ය පිළිබඳ ප්‍රකාශය ඉතා වැදගත් වේ. අපි දන්නවනේ දෙවියන් වහන්සේ ඇත්ත සත්‍යයි. උන්වහන්සේ සියල්ල ඇත්ත සහ උන්වහන්සේ අපිව මැව්වේ උන්වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා. උන්වහන්සේ විශ්වාස කරනවා. උන්වහන්සේ අපි කියන ඉංග්‍රීසි වලින් God is exist. හරි දෙවියන් වහන්සේ ඉන්නවා. ඒතකොට දෙවියන් වහන්සේ නැහැ කියලා විශ්වාස කරන කොටසෙකුත් ඉන්නවා. හරි නමුත් අපි එහෙම නෙවෙයි. අපේ දෙවියන් වහන්සේ තමයි අපිට දුන්නේ. එතකොට අපි වඳුරන්ගෙන් පැවතින කට්ටියක් නෙවෙයි. දෙවියන් වහන්සේ උත්පත්ති පොතේ අපිව මැව්වා උන්වහන්සේ. නේද? ආදම් ඒවා මාවලා එතනින් අපි අපේ පටන් ගත්ත මිනිස්සු කියන දේ අපි නේද? The issue of truth is crucial to what we believe to be true about God and life. නේද? ඉතින් ඒ සත්‍ය ඊටමත් වැදගත් එහෙම නැත්නම් භයානකයි දෙවියන් වහන්සේ සහ අපේ අතර ජීවිතයේ අතර තියෙන ඒ සත්‍ය අපි විශ්වාස කරන එක. ඉතින් නැහැ කියලා විශ්වාස කරන කොටසක ඔබ දන්නවනේ ඉන්නවා. ඒගොල්ලන්ට ඒතියස්ලා කියලා කියනවා ඒගොල්ලන්ට. දෙවි කෙනෙක් නැහැ කියලා. නමුත් අපි එහෙම නෙවෙයි. සාතන් බොරුකාරයෙක් සහ බොරුවේ පියා. Satan is a liar and the father of lies. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදය. Gospel of John chapter 8 verse 44. නුඹලා නුඹලාගේ පිය වූ යක්ෂයාගෙන්ය. නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවෙන් ඉෂ්ට කරන්නට කැමැතිය. ඔවුන් පටන් ගැන්මේ සිට මිනිමරන්නෝය. ඔව් තුල සැබෑවක් නැති එයින් ඔව් සැබෑවේ නොපවතුනේය. ඔව් බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක් නිසාද ඔව් බොරුකාරයෙක්ය බොරුවේ පියාය. කවුද මේ කියන්නේ? ජේසුස් වහන්සේ කියන්නේ. හරි ජේසුස් වහන්සේ කියන කවුද? සාතන්ව නම් කරන්නේ කවුරු හැටියටද? බොරුවේ පියා හැටියට. Father of lies කියලා කියනවා. දැන් father of lies father කියලා ගන්න අපි උදාහරණයකට ඒක තමයි ගන්න පුළුවන් උපරිම නේද? කියන උපත එතනින් තමයි බොරු උපදින්නේ නේද? දැන් ඕක මෙහෙ කරද්දී මට හොඳ දෙයක් මතක් වුණා. අපි ලංකාවේ මතකද අපි කොහරි මේ කාවත් අපි මේ මම විවේචනය කරනවාකට කියනවා නෙවෙයි. අපි සමහර වෙලාවට ඔය වගේ සිදුවීම් වෙලා තියෙනවා. අපි තාලු කාලේ කොහරි තානකට ගියාම කොහරි පොඩි ළමෙක් ඒ ළමයා තමාගේ වයසට වැඩිය බොහෝ දේවල් දන්නවා. දේවල් කියයි නේද? එතකොට අපි සාමාන්‍යයෙන් දැන් අපි යාළුවොත් එක්ක අපි විග්‍රහ කරනවා ආර පොඩි ළමයාද? අම්මෝ ඒ පොඩි ළමෙක් නෙවෙයි ඒ කොළු තාත්තා කෙනෙක් කියලා කියනවා අපි නේද? ඒ දරුවගේ ඒ ක්‍රියාශීලී වයසට වැඩි කරන දේවල් විග්‍රහ කරන්න අපි අර තාත්තා කියන භාවිත කරනවා නේද? අපි අනන්තව මම විශ්වාස කරන ලංකාවේ අපි හැමෝම ඒ වගේ දේවල්ට මුල දීලා තියෙනවා. අපි යාව විග්‍රහ කරන අම්මෝ ඒ ළමයා අම්මනද? ඒ ළමෙක් නෙවෙයි කොළු තාත්තා කෙනෙක් කියලා නේද? අර තාත්තා කියලා අපි විග්‍රහ කරන එයා ඒකේ උපරිමත්වයට ගිහිල්ලා කියන එක. ඒකයි මෙතන බයිබලෙත් කියනවා බොරුවේ පියාලු. ඒ කියන්නේ එතනින් එහාට බොරු කියන්න පුළුවන් පුද්ගලයෙක් නැහැ. එයා තමයි පරිම. එයා තමයි එතනින් තමයි බොරු උපදින්නේ. එයා තුලින්ම හදලා කියනවලු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. අගේම ඔක්කොම කියලා බොරු කියන පියාලු. ඉතින් මේ අවංකභාවයේ විරුද්ධ පැත්ත තමයි මේ බොරු කීම කියන එක. ඉතින් සාතන් කරන්නේ බොරු කියනවා නේද? බොරු කියනවා ගොඩක් බොරු. ඔව් කරන්නේම බොරුව තමයි කරන්නේ. ඉතින් හැමදේම කියන දේ බොරු කියන්නේ. ඉතින් අපි සාතන් කියන දේවල් විශ්වාස කරනවා මොකද? ඔව් බොරු කියන නිසා. අවසාන සත්‍ය සඳහා නිවැරදි සම්බන්ධතාවයක් ක්‍රියා කරන අය දෙවියන් වහන්සේ කවුද යන්න සමග නිවැරදි සම්බන්ධතාවයක ජීවත් වෙයි. Those who operates in right relationship to ultimate true live in right relationship to who God is. Those who are operating right relationship to ultimate. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සමග හරි සම්බන්ධතාවයක් තුලින් අපි ගමන් කරන අපි මොනවද කරන්නේ? Live in a right relationship to ultimate relationship to ultimate. ඒ කියන්නේ අවසාන සත්‍යතාවය. ඒ කියන්නේ අන්තිම කියන්නේ ඇත්ත නැත්නම් අවංකභාවය හරියට එලි දක්වන්නේ නැත්නම් අපි තුලින් තව කෙනෙකුට එක ප්‍රකාශ වෙන්නේ අපි හරි දේ කරන්නේ දෙවියන් වහන්සේ සමග හරි සම්බන්ධතාවයකින් අපි යනවා. ඉතින් දිනපතා වෙලාව අරගෙන යාඥා කරන්න අලියොම
දවස පටන් ගන්නවන දිව්‍යන් වහන්සේ තුළ අපිට තවසම සාර්ථකයි හැම දෙයක් ගැනම කනස්සලට වීමට දෙයක් ඇති වෙන්නේ නැහැ. පොඩි පොඩි දේවල් ඇති වෙයි කියන්නේ ups and downs වෙයි. ඒ නමුත් දිව්‍යන් වහන්සේ හැම දෙයකටම ජය ගන්න උදව් කරයි. ඉතින් අපිටත් පුළුවන් හැම වෙලේම අවංක වෙන්න. නේද? දැන් අපි ගත්තොත් එම අපි ඔක්කොමලා අවංකයිද? ඔව් අපි ඔක්කොමලා අවංකයි. අනිවාර්යයෙන්ම අපි ඔක්කොමලා අවංකයි. නමුත් යම් යම් ක්‍රියාවන් යම් යම් දේවල් කරන්න යද්දී අපි කොච්චර දුරට අවංකද? අපි ඇත්තටම එතනදී හරියට අවංකව ක්‍රියා කළාද? අවංකව කිව්වද ඒක? නෑ. සමහර වෙලාවට වෙන්නේ නෑ එහෙම. හැබැයි basically අපි ගත්තොත් එමේ කියන්නේ ගත්තොත් ඔව් අනේ අපි බොරු කියන්නේ අපි බොරුකාරයෝ නෙවෙයි අපි අවංකයි අපි ඔක්කොමලා අවංකයි. ඔව් අපි ඔක්කොමලා අවංකයි. නමුත් ඒක එලි දක්වන්නේ අපි දෙයක් කරන්න යද්දි තමයි අපි කොච්චර දුරට අවංකද කියන එක. ඉතින් ඒක දෙවියන් වහන්සේ සමග අර අල්ටිමේට් ට්‍රුත් එක ඇවිල්ලා දෙවියන් වහන්සේ උන්වහන්සේත් එක්ක මම කනෙක්ට් වෙලා ඉන්නවා නම් මා තුළින් ඒක නිකම්ම ෆ්ලෝ වෙයි ඔපරේට් වෙයි. රැවටිලිකාර ක්‍රියා කරන අය තමා සැබෑ පියවරුන් කවුදයි එලි දක්වන්නේ. හරිනේ? කවුද රැවට්ටන්නේ? රැවටිලිකාර කරන කෙනා එයාගේ පියා කවුද? දැන් මගේ පියාණන් වහන්සේ ස්වර්ගීය පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ අපි අබ්බා පියාණනී කියලා අඬගසමු. අපිට ඒ වරප්‍රසාදය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුස පූජාව තුළින් ලබා දුන්නා. ඒකින් මට අද අබ්බා පියාණනී කියලා අඬගසන්න පුළුවන් වුණා පියාණන් වහන්සේට නේද? ඒ මගේ පියාණන් වහන්සේ. එතකොට රැවටිලිකාරයාගේ පියා කවුද? ඊ ඇවිල්ලා කවුද කියලා හෙලි කරන්නේ. අපි පොඩ්ඩකට කලින් බැලුවා බොරුවේ පියා කවුද? යක්ෂයා නේද? ඒ බොරුවේ පියා යක්ෂයා. ඉතින් එයා ඒ අයක තමයි වැඩිපුර සම්බන්ධතාවයක් ගෙන නිසා ඒගොල්ලන්ට එක ගාණක් නැහැ. බොරුවක් කියන එක nothing වගේ නිකන් ඒක simple හරිම normal. සමහර අය ජොලියට වීලුවටත් කරන කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට බොරු කරන එක. සාතාන් කියන්නේ තෘෂ්ටු විට ත්‍රිෂ්ටුවේ සියලු රැවටීම වල පියා සහ මධ්‍යස්ථානය වේ. නේද? ඒ කියන්නේ සාතන් තමයි source of ඒ කියන්නේ එතනින් තමයි හැම බොරුවක්ම රැවටිලිකාරකමක්ම හැමදේම එන්නේ. දැන් අපේ පුරුද්දක් තියෙනවනේ කෙනෙක් රැවට්ටුවාම දැන් අපි හරියට දොස් කියනවා යා රැවට්ටුවා කියලා නේද? අපි ස්වාමින් වහන්සේ තුල ප්‍රඥාව ඉල්ලගෙන යාඥා කළා අපි රැවටින්න නැතුව ඉන්න අපි වග බලා ගන්න යුතුයි. අපි ඒ රවට්ටන කෙනා රවට්ටනවම තමයි. මොකද එයා සම්බන්ධ වෙලා ඉන්න කෙනා වැරදි කෙනාත් එක්ක ඉන්නේ. එතකොට අනිවාර්යෙන් එයාගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට අපිට කියන්න බෑ අයියෝ එයා රැවට්ටුවා වැඩක් නැහැ. අපි හැමදාම අඬනවා එහෙම නේද? ඉතින් ආයෙත් ගිලා රැවටෙනවා. එහෙනම් අපි රැවටෙන්නේ නැතුව ඉන්න බලා ගන්න ඕනේ. ඒකට මොනවද කරන්න? හොඳම දේ අපි සම්බන්ධ වෙලා ඉන්න ස්වාමින් වහන්සේ තුල නිතරම අපි ශුද්ධාත්මයන් වහන්සේව දල්වලා ඉන්නවා නම් ඒ කෙනා කියද්දිම ඔබට කියයි මෙයා කියන්නේ බොරුවක් මේ කියන්නේ ඇත්ත නෙවෙයි මෙයා මේ රවට්ටන්න කියන්නේ කියලා දෙයක් ඔයාලට ෂුවර් නැත්තම් ඒ වෙලෙම ඇග්‍රී වෙන්න එපා. ඇවිල්ලා යාඥා කරන්න ස්වාමීන් වහන්සේට බාර කරලා ඒ වෙනුවෙන් දිගටම යාඥා කරන්න එලිදරව් කරන්න කියලා හරි දේද මම ඩිසිෂන් එක ගන්නෙ මේ හරි දෙයක්ද මේ හරි තැනකින්ද මේක එන්නේ හරි සෝස් එක මේක මොකද්ද එන දේ කියන දේ යාඥා කරන්න. එකපාරට දේවල් මෙවා වෙන්න එපා. හරි ඊට පස්සේ අපි අඬනවා රැවටුවා කියලා නේද? ඉතින් ඒ රැවටිලිසා ඒ බොරු එන්නේ කාගෙන්ද? සාතන්ගෙන් එන්නේ. දෙවියන් වහන්සේගෙන් කවදාකවත් එන්නේ නැහැ. අවංක භාවය යනු ඔබේ පිටතින් පෙනෙන ආකාරයටම ඇතුළතින් සමාන වන අතර සෑම අවස්ථාවකදීම සමාන වේ. අවංක භාවය යනු ඔබේ පිටතින් පෙනෙන ආකාරයටම ඇතුළතින් සමාන වන අතර. මං කිව්වේ අපි පිටින් දෙයක් කියලා ඇතුළෙන් අපි කරන්න යද්දී වෙනස් දෙයක් අපි කරන්නේ. එතකොට අපි අවංක නැහැ නේද? අපි ඇතුළයි පිටයි සමාන නම් කියන්නේ සමාන අපි හරි දේ කරනකොට දෙකම අපි දන්නා මේ පුද්ගලයා ඇත්තටම අවංක කෙනෙක් හරි හොඳ කෙනෙක් අපි බොරු කරන්නේ නැහැ කියලා අපිට ඕන දෙයක් ෂුවර් එකක් තියෙනවා. එයා ගැන බය වෙන්න දෙයක් නෑ අපි අපිට කරලා දෙන්නා කියලා කිව්වොත් කරලා දෙයි. එයා කියලා. එහෙම කරන්න බැරි නම් බෑ කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ පුද්ගලයන් ඒ අවංකව ඒ දෙකම යාගේ ජීවිතයේ ඇතුළත සහ පිටත දෙකම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට අවංකභාවයේ කියන්නේ මාන්නයන්
ඇතුළත් වේ. කියන්නේ dimensions of integrity includes mime ඔබ සීමා ඉක්මවා නොයන ස්ථාපිත සම්මතයක් boundaries an established standard where you will not cross the line. ඒ කියන්නේ මම ලයින් එකක් අඳ ගන්නවා මම මෙතනින් එහාට යන්නේ නෑ මට මේ දේ ආවත් මේ දේ කිව්වත් මේක තමයි මගේ ලයින් එක නෑ එතනින් එහාට මට බොරු කියලා බොරු කරලා යන්න අවශ්‍ය නැහැ කරන්නේ නැහැ මගේ ලිමිට් එක මම දන්නවා අපි කියනවානේ මගේ ලිමිට් එක මම දන්නවා බ්‍රදර් සිස්ටර් ඒ වගේ මගේ බවුන්ඩරි එක මගේ ලයින් එක මම ඒ කියන්නේ අඳ ගන්නවා ඔබ සීමාව ඉක්මවා නොයන ස්ථාපිත සමානයක් කියන්නේ ඒක මගේ බවුන්ඩරි එක මම පැල්ල යන්නේ නැහැ මොන දේ ලැබුණත් මොන දේ වුණත් මගේ බවුන්ඩරි එක මම තියා ගන්නවා දෙවියන් වහන්සේ තුළ මම අවංක වෙනවා කියන එක ඔයාගේ ලයින් එක ක්‍රොස් කර ගන්න තියා ගන්න ඔයාගේ ලයින් එක අනුකූලතාවය ඊයේ අද සහ සදාටම consistency the same yesterday today and forever ඒ කියන්නේ ඊයේ අවංක වුණා හෙට අවංක නැහැ නැත්තම් එහෙම නැතුව හැමදාම එක වගේ ඉඳ අපි උත්සාහ කරමු උපරිම උත්සාහ කරමු මේ අපි යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය දවසින් දවස වෙනස් වෙමින් යන චරිතය අපි හැමෝම උත්සාහ දරනවා මේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට අනුව අපේ ජීවිතය ටික ටික වෙනස් කරගෙන අටගස්ස ගන්න. ඉතින් අපි උත්සාහ දරනවා හැමදාම අවංකව සිටින්න. ඊයේ අවංකව හිටිය අද නැතුව නැත්නම් ඉස්සරහට අවංක වෙනවා එහෙම නෙවෙයි. අපි හැමදාම කන්සිස්ටන්සි එකක් තියෙන්න ඕනේ. අපි කියනවානේ ගිය පාර නම් එයා ඒ දේ හරියට කර අවංක මෙදා පාර මොනවා වුණත් දන්නේ ඇයි එහෙම කරේ කියලා අපි සමහරට කියන දේවල් තියෙනවා අප්සෙට් වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට අනාවැකිය ඒ කියන්නේ ප්‍රෙඩික්ටබිලිටි විශ්වාස කළ හැකි සහ ගණන් කළ හැකිය. මේක මම හිතන්නේ ෆේත්ෆුල්නස් එකෙත් මම කිව්වා විශ්වාස කළ හැකිය සහ ගණන් කළ හැකිය. වැඩක් දුන්නොත් බය වෙන්න දෙයක් නෑ එයා වැඩේ කරයි. පාස්ටර් ජොබ් එකක් දීලා පුතා මේක කරන්න කියලා කිව්වම පාස්ටර් එක අමතක කරලා පාස් අනිත් වැඩේට යනවා මොකද බය නැහැ එයා ලස්සනට කරලා දෙයි කියන එක නේ මම ෆේත්ෆුල්නස් එකේ කිව්වා නැත්තම් පාස්ටර් එලාම් තියලා කෝල් කර කර ෆලෝ අප් කරන්න ඕනේ මොකද මේ මනසට මම ෆලෝ අප් කරේ නැත්තම් ඉවරයි සෙනසුරාදා සර්විස් එකේ පාස්ටර් මාරු වැටෙනවා බාර දීලා නේද එහෙම වෙච්ච අවස්ථාවක් නේද ඕන තරම් පාලකතුමාලට මේ එක්ස්පීරියන්ස් තියෙනවා ඒ නිසා මම පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අවංක වෙන්න ඕනේ. අනේ පාස්ටර් මට ඒක කරන්න බෑ. සෝරි පාස්ටර් වෙන කාර්යවල පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දෙන්න. බැරි නම් කියන්න කෙලින්ම. කමක් නැහැ. පාස්ටර් කවදාකවත් තරහ වෙන්නේ නැහැ. නැත්නම් වගේ කණ්ඩායමින නායකයා වෙන්න පුළුවන්. හරි? ඒ සභාපාලකයා අප්සෙට් වෙන්නේ නැහැ. මොකද අවංක අවිල්ල කිව්වා පාස්ටර් මට මේක කරගන්න බෑ. සෝරි. මේක වෙන කාට. නෑ මේක කරන්නත් ආසයි. කරන්නත් ඕනේ වෙන කෙනෙකුට දෙනවට කැමතිත් නැහැ. පාස්ටර් මටයි දුන්නේ කියලා. හැබැයි අන්තිමට කරන්නේ නැහැ. එහෙම හරි නෑ. එහෙම කරන්න එපා. දේවානාසික දේ මොකද දේවදාසයා ඔයා කෙරේ බලාපොරොත්තු වෙලා සම්පූර්ණ මේක දුන්නේ කරයි කියලා. ඉතින් විශ්වාස කළ හැකි සහ ගණන් කළ හැකි. ඒ කියන්නේ can be trusted and counted on. බයනතුව ඔයා honest ඔයා එක වැඩි කරයි කියලා එයා free of mind තියුති ඕනම කෙනෙක්. ඒක මම සභාවට මේ example එකක් කරන් කිව්වා. නමුත් යාළුවෙකුට දැක් හරි කරන්න දෙන්න තියෙනවා නම් පවුලේ කාට හරි කරනවා නම් බැරි නම් කෙලින්ම බෑ කියන්න. කමක් නැහැ. ඒක අප්සෙට් එකක් නැහැ. ඒක බොරුවට බාර අරගෙන කරේ නැත්නම් තමයි ඒක ඊට වඩා අප්සෙට් එක. ඒක කරන්න පුළුවන් කෙනෙකුට හරි යට එක දෙන්න බැරුව යනවා. ඒක හරි නෑ. අවංකභාවය අපට උපකාර කරනවා හරි වැරද්ද තෝරා ගැනීමටයි. හිතෝපදේශ 11 වෙනි පරිච්ඡේදයේ 3. Proverbs chapter 11 verse 3. අද නත්ගේ අවංකකම ඔවුන්ට මඟ පෙන්වයි. ඒත් ද්‍රෝහීන්ගේ වංකකම ඔවුන් විනාශ කරයි. නේද? අද නත්තාගේ අවංකකම ඔවුන්ට මඟ පෙන්වයි. ඒ කියන්නේ බොරු කරන්නේ නැහැ. මේක තමයි ඇත්ත. මේක තමයි කරන්න පුළුවන් දේ. මේක තමයි මෙච්චරයි දෙන්න පුළුවන්. කියලා අවංකව අපි දේ කරන දේ යාව අවංකව මඟ පෙන්වයි. ඒත් බොරු සහ වංක කරන කෙනාව විනාශ කරයි. යා හිතයි මේ වෙලේ කරා මං හරියව රැවටුවා යාව මෙවා කරා වැරදි දෙයක් මඟ පෙන්ලා කරා දින්නා කියලා. නෑ ඒක දිනුමක් නෙවෙයි. ඒක
විනාශය කරා තමයි අරගෙන යන්නේ. අවංකභාවය යනු තමාගේම හදවතට අවංක වීමයි. ඔක්කොටම ඉස්සලා නේද? අවංකභාවය කියලා කියන්නේ තමාගේම හදවතට අවංක වීම. අර මං කිව්වා වගේ අපි ඔක්කොමලා අවංකයි. ඔව් කවුරුත් බොරු නැහැ. නමුත් දෙයක් කරන්න යනකොට තමයි අපේ අවංකභාවය කොච්චරද කියලා අපිට දැනෙන්නේ. එතකොට ඒක මගේ හදවතටම මම තට්ටු කරලා අහනවානේ මම අවංකද? මම මේදීදී අවංක වුණාද? කියන දේ විය යුතුයි. ඉතින් තමාගේම හදවතට. ඊළඟට එය තමා සහ අන් අය සමග අවංක ජීවිතයකි. එය තමා සහ අන් අය සමග අවංක ජීවිතයකි. කියන්නේ මා සහ අන් අය සමග ඒ ගනුදෙනුවලදී ක්‍රියා කිරීම වලදී ඕනම ස්ථානකදී මම කොයිතරම් දුරට අවංකද? අවංකකම කියනවා මම පව් කළොත් මම ඉක්මනින් පියා වෙතට ගොස් එය පාපොච්චාරණය කරන්නෙමි. මම අවංකයි නම් මම ඇත්තටම මගේ හදවතට එකඟව ජීවත් වෙන මිනිසෙක් නම් මම අවංකව මොනවද වෙන්නේ? මගේ අතින් වැරද්දක් වුණා. ටක් ගාලා මම ස්වාමින් වහන්සේ ඉදිරියේ වැටිලා මම ඉස්සලාම ඒ වැරද්ද කියලා දීලා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ල ගන්නවා. මම ටිකකට කලින් කිව්වා නේද? ඉක්මනින් පියා වෙතට ගොස් පියා වෙතට කියලා කියන අපේ පියාණන් වහන්සේ ගාවට ගිහිලා යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි මම සමාව ඉල්ලනවා. මගෙන් ඇත්තටම එතනදී මට අවංක වෙන්න බැරි වුණා. නැත්තම් වැරදි දෙයක් කරා ඒ පුද්ගලයා මගෙන් නිසා ලොකු හානියක් වුණා. දෙයක් වුණාද ඉක්මනට පසුතැවිලි වෙන්න. පාපොච්චාරණය කරන්න සමාව ඉල්ලන්න. අපි සමාව දීමේදී අපි ඉගෙන ගත්තා ඒ පුද්ගලයා සමගත් කතා කළා සමාව ඉල්ලන්න. මම පාපයෙන් මිදී දෙවියන් වහන්සේගේ කරුණාවෙන් වඩා හොඳ කිරීමට උත්සාහ කරන්න මේ. හරිනේ? අපි ඔක්කොමලා මේ උත්සාහ කරනවා දෙවියන් වහන්සේ අනුව ක්‍රිස්තුස් වහන්සේ අනුව ජීවත් වෙන්න. අපි ඔක්කොමලා කවුරක්වත් සුපර්මෑන්ලා නෙවෙයි. එකපාරටම යන්න නේද? එකපාරටම බලාපොරොත්තු වෙන නෙවෙයි. අපි හැමෝම උත්සාහ කරමින් යනවා try කරනවා අපි ප්‍රශ්න නැහැ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න අපේ පැත්තට ඉන්න අපි රෝමාට 31 බලුවා ස්වාමීන් වහන්සේ අපේ පැත්තට ඉන්නවනේ අපිත් එක්ක ඉන්නවනේ අපි කාට බය වෙන්නද කුමට බය වෙන්නද දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න කමන්නේ මම හරි දේ කරනවා අවංක වෙනවා දෙවියන් වහන්සේ ඉතුරු ටික බලාගනි ප්‍රශ්නයක් නැහැ ඒක කොච්චර කොස්ට්ලි එකක් වෙන්න පුළුවන් රස්සාව නැති වෙන්න පුළුවන් මට වඩා සීනියර් කෙනෙක්ට විරුද්ධව මේ කියන්නේ ඒට මොනවා වෙයිද දන්නේ නැහැ ඒට සමාට මීටින් එකක් කෝල් කරයිද මොකද වේද මට විරුද්ධව කරයිද ප්‍රශ්නයක් නැහැ දෙවියන් වහන්සේ මා සමග සිටිනවා උන්වහන්සේ මගේ ශක්තියයි උන්වහන්සේ මගේ බලකොටුවයි උන්වහන්සේ මට ඉතින් කරුණාව වඩා හොඳ කිරීමට උත්සාහ කරනවා අපි අවංකභාවය යනු පදනමයි සහ විශ්වාසයේ කණුවයි ඒ කියන්නේ integrity is a foundation and the capstone of trust ඒ කියන්නේ විශ්වාසයේ කුළුණයි කියන්නේ කැප්ස්ටෝන් කියන විශ්වාසය කියන්නේ මුල් ගල අපි කිව්වොත් එහෙම මුල් ගල නැත්තම් ප්‍රධාන ගල නැත්තම් අවංකභාවය යනු පදනමයි කියන්නේ ෆවුන්ඩේෂන් එක නේද අපි අත්තිවාරම යන කියන්නේ ඒක integrity is a foundation අත්තිවාරම ඔබේ ජීවිතයේ personal පෞද්ගලික foundation and ප්‍රධාන ගල හැටියට නැත්තම් කැප්ස්ටෝන් කියලා කියන්නේ ප්‍රධාන කුළුණක් ඒක ශක්තිමත් ඒක අයින් කරොත් ඒ කුළුණ මුල් බිල්ඩින් එකම කඩා වැටෙන්න පුළුවන්. අපේ ජීවිතේ අපේ කැරක්ටර් එකේ ප්‍රධාන කියන්නේ වැදගත්ම දෙයක් තමයි එලි දක්වන්නේ අපේ honesty එක, integrity එක. අවංකභාවය සහ ඵලදායි යහපත් ඒ කියන්නේ විතානව ඇති පුද්ගලයන් බවට පත්වීම කාලයක් සමග මිනිසාට පුහුණුවක් සහ අධ්‍යයනය යන දෙකම අවශ්‍ය වෙයි. Human beings need both practice and study over time to become person of integrity and effective goodwill. මොනවද වෙන්නේ? කාලයක් අවශ්‍ය වෙනවා practice and study over time to become person of integrity. ඒ කියන්නේ අවංකභාවය සහ ඵලදායි යහපත් පුද්ගලයෙක් ඇටියට වෙන්න කියන්නේ කාලයක්
කාලයත් සමගම මිනිසාට පුහුණුව සහ අධ්‍යයනය යන දෙකම අවශ්‍ය වෙයි. දැන් අපි කියමු මේ වෙනකන් සමහර දේවල් අපි හිතලා බැලුවාම අන්න ආවල් දෙයට මම ඇත්තටම අවංක වුණේ නැහැ. මම එතනදී කරේ නැහැ. නේද? නමුත් දැන් අදින් පස්සේ මම තීරණයක් ගන්නවා මට පුළුවන් උපරිම මම අවංක වෙනවා. නේද? අද ආයතනයේ යම් කිසි දෙයක් සිදු වුණා. හෙට අනිද්දාට මට ලොකු ප්‍රොමෝෂන් එකක් එන්න තියෙනවා. නමුත් දැන් බොස් මේ ප්‍රශ්නය මගෙන් අහනවා කවුද මේක කරේ? නැත්තම් ඔයාගේ අතින්ද? මේක ඔව් කියලා කිව්වොත් මගේ ප්‍රොමෝෂන් එකට ප්‍රශ්නයක් වෙනවා. මම නෑ කියලා කිව්වොත් මම දෙවියන් වහන්සේ ඉදිරියේ ලොකු බොරුවක් කරනවා. බොරුකාරයෙක්. මොකද්ද කරන්නේ මම? කොහොමද බේරගන්නේ මම? නේ? එවැනි අවස්ථාවන් එන්න පුළුවන්. සමහර අයගේ ජීවිතවල ඒ වගේ ඇති අත්දැකීම්. මොනවාද මම කොහොමද ඒ වෙලාවේ මම ගන්න ඩිසිෂන් එක? මොකද්ද මම ඇත්ත කියනවාද? ඇත්ත කියලා මගේ ප්‍රොමෝෂන් එක නැති කර ගන්නවද? නැත්නම් බොරු කියනවාද නේ? ඉතින් ඒ වගේ අපි අවංක වෙන්න යුතුයි එතනදී ඔබගේ ඩිසිෂන් එක. කාලාන්තරයක් යයි ප්‍රැක්ටිස් කරන්න වෙයි, ස්ටඩි කරන්න වෙයි. ඔවුන් එවැනි තත්වයක් ලබා ගන්නා තුරු ඔවුන්ට කියන්නේ විචලනශීල ඒ කියන්නේ නුවණකාර බව පවසන සෑම ආකාරයකම දේවල් කළ හැකිය. ඒ නිසා සංගවා තැබීම වඩා හොඳයි. ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවක් ආවම හරි කියලා මම හිතනවා මේක තමයි හරි මම කරන්න ඕනේ කියන දේ වෙන්න පුළුවන්. හරි කියන දේවල්. නමුත් ඒවා මම හරි කියලා හිතන දේ කරන්නේ නැතුව ඒවා සංගවලා තබලා ඇත්ත මොකක්ද කියන දේ මට හරි කියන දේ නෙවෙයි මගේ අදහස් නෙවෙයි මගේ නුවණක්කාර දේ නෙවෙයි. නමුත් එතන අවංකව විය යුතු දේ මොකක්ද? ඒක කරන එක තමයි හොඳ. Until they have achieved such a state, they may do all sort of things that prudent tell them had better to be concealed. නේද? මගේ නුවණෙන් කියන දේවල් සමහර මේ උපුටාගත්තේ විලියම් ජේ බෙනට් කියන පොතකින් The Book of Virtues කියන පොතකින් තමයි කොටස් කීපයක් උපුටාගත්තේ. බොරු කීම සංගවීමට පසු මෙවලමක් වන අතර බොහෝ විට භාවිතා කරන විට ඉතා පහසුවෙන් මාරන්තික නැත්නම් උපද්‍රවයක් බවට පත්වේ. Lying is an easy tool of concealment and when often employed all too easily hardened into a negligent vice. Lying is an easy tool. බොරු කියන එක හරිම ලේසි නේද? ඒ කියලා කාලාන්තරයක් වෙද්දී ඒක තන්පත් වෙලා ඒක hardness වෙනවා. ඊට පස්සේ මුලින් කියපු බොරුව මතක නැහැ. බොරු 10ක් කියන එක බොරුවක් වහන්න ඊට පස්සේ පළවෙනිට කියපු බොරුව අපිට මතක නැහැ. එහෙමනම් අවශ්‍ය නැහැ මේ වගේ දේවල් කියන්න. අවංකවම ඇත්ත කියමු අපි ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේ අපි කියන ලංකාවේ බෙල්ල ගහලා ගියත් බෙල්ල කපලා ගියත් ඇත්ත කියනවා කියලා නේද? එහෙම දෙයක් තියෙනවනේ. අපි කියනවනේ වචනයකට. අපි එහෙම කියන්න ඕනේ බෙල්ල කපලා ගියත් කියලා. අපි එහෙම දේවල් නැස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි හරි අවංකකම යනු නිවැරදි දේ කිරීමට තීරණයක් ගැනීම සහ වැරදි දේ කිරීමට අවම වශයෙන් දොර විවෘත නොකිරීමයි. Integrity is a matter of making a decision to do the right thing and then not to open the door even least bit of doing the wrong thing. පුළුවන් තරම් වැරදි දේ කරන එක දොර වසමු. අදුම පොඩි වැරද්දක් හරි කරන්න එක අහලා අපි උපරිම අවංක දේ කරන්න නිවැරදි දේ කිරීමට අපි අවංක වෙමු. තව විනාඩියක් තියෙනවා. ස්වාමින් වහන්සේ අපගේ පැවැත්මේ ගැඹුරුම කොටස දෙකි. ඒ කියන්නේ Hebrew 4:13 The Lord sees the very deepest part of our being. අපි අතුලාන්තය දකින්නේ කවුද? දෙවියන් වහන්සේ. නේද? අපි අතුලාන්තය දකින්නේ දෙවියන් වහන්සේ. අපිට හංගන්න පුළුවන් හැමෝටම. නමුත් එක්කෙනෙකුට හංගන්න බෑ කිසිම දෙයක්. දෙවියන් වහන්සේ අපේ ගැඹුරුම ස්ථානය, රහස්ම ස්ථානය නේද? උන්වහන්සේ දකිනවා. ඉතින් අපිට ඒක හංගන්න බෑ. Hebrew 4:13 Book of Hebrew chapter 4 verse 13 ඊළඟට තියෙනවා Luke chapter 8 verse 17. Luke සුවිශේෂයේ 8 වෙනි පරිච්ඡේදය සහ 17. Hebrew 14:13 අපි ඒක කියවලා නතර කරමු. උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ නොවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියේ සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන් ගන්නේ
උන්වහන්සේය. මොනවාද උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ නො කිසිම ඇවිල්ලක් නැහැ. හංගන්න කිසි දෙයක් නැහැ. හංගන්නත් බෑ උන්වහන්සේට. කවුරු හරි කෙනෙක් හිතනවා නම් කියන්නේ සිංහලෙන් සරලව කියනවා නම් කොලේ වහලා වැඩේ කරා කියලා සෝරි තමයි. ඒක වෙන්නේ නැහැ. කවුරු හරි සිටි එකෙන් තව සිටි එකට ගිහලා මෙතන කවුරුත් නැහැ මාව දකින්න කියලා හරි මොන දේ කරත් දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඔබවයි මාවයි. කොහොම රෙකෝඩුත් වෙනවා. ඉතින් CCTV එක වගේ. ඉතින් දෙවියන් වහන්සේ ඉතින් අපිට බොරු කරන්න බෑ. ඉතින් අපි ලබන සුමානට ඉතුරු ටික අරගෙන යන් කලබලයක් නැතුව අපි මෙතනින් නතර කරමු. මම පාසට බාර දෙන්නම්. අපි හැම කෙනෙක්ම ඇස් වසාගෙන අපි තප්පර කීපයක් අපේ හදවතටම අපි තට්ටු කරලා බලමු. ස්වාමිනී අපි අවංක නොවෙච්ච අවස්ථාවන් ගොඩක් ඇති අපේ ජීවිතේ. අපි පසු කරගෙන ආපු මොහොතවල ඒත් ඒ හැම මොහොතකම දෙවියන් වහන්සේ අප සමග සිටියා. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ හරිව කිබන දේ හරිව උන්වහන්සේගේ ඉදිරියේ හරිව පෙනෙන දේ නොකල සිටියත් ඒ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේ අපිත් එක්ක ආවා. අපිත් එක්ක හිටියා. සමහර දේවල් තුලින් අපි ගත වැරදි තීරණ නිසා හරියට අවංක නැතුව වැරදෙන්න ගියා. එලිත් දෙවියන් වහන්සේ විපත්ති වලින් අපිව ගලවලා අද අපිව මෙච්චර දුර අපිට ගෙනත් තිබෙනවා. කොයිතරම් යහපත් කරුණාවන්ත දෙවි කෙනෙක්ද. ස්වාමිනේ අපි හැම කෙනෙක්ම වහන්සේගේ එක දරු කැලක් හැටියට වහන්සේගේ පාමුල වැඳ වැටලා අපි බාර වෙනවා. අදින් පස්සේ අපි ඉගෙන ගත්ත මේ දේවල් අපේ ජීවිතේ අපි ස්වාමින් වහන්සේ පුළුවන් උපරිම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ අවංක වෙන්න ස්වාමින් වහන්සේ හරි දේ කරන්න අපි ඔබ වහන්සේට කැප වෙනවා ස්වාමින් වහන්සේ. පුංචිෝ දෙයක් හරි ඔබ වහන්සේට විරුද්ධ වෙන දෙයක් ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ වහන්සේගෙන් නොවන දෙයක් වෙනවා. ඒවට අපි එපා කියන්න පුළුවන් වෙන්න. අපේ ධෛර්යය අපේ ජීවිතේ උපදවගෙන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ අවංකව ඔබ වහන්සේ සමග ගමන් කරන්න. ඔබ වහන්සේගෙන් අපි ශක්තිය ඉල්ල ගන්නවා. ඔබ වහන්සේ ඇස් ඉදිරියේ හරිව පෙනෙන දේ ස්වාමින් වහන්සේ ප්‍රසන්න වෙන දේ අපි කරන්ට ඔබ වහන්සේට බාර දෙනවා. යේසුස් වහන්සේගේ නමයෙන්. ආමෙන්.